නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරියේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 314 අංක 220 බණ්ඩාරගම මීගලෑව යන ලිපිනේ පදිංචි පින්වත් තිලකා ඉදිරිසිංහ දිසානායක පින්බර මාතාව ප්‍රධාන අරමුණ බවට පත්වලා තියෙන 2018 පළවෙනි මාසේ 11 වන දින, ඒ කියන්නේ මීට වසර 4කට පෙර මිය පරලොව ගිය 2022 1/31 වන දිනට 70 වන ජන්මදිනය යෙදලා තියෙන විශ්‍රාමලත් මහජන සෞඛ්‍ය ශේත්‍ර නිලධාරී ඩී.එම්. ටිකිරි බණ්ඩාර ස්වාමි පුරුෂයාට, තමන්ගේ පියාණන්ට, ඒ වගේම ඒ මුණුපුරන්ගේ සීයාට පින් අනුමෝදන් කරන අදහසින් තමයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම පින්වත්නි සිද්ධ වෙන්නේ. මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තමන් රැස් කරගන්න උදාර පිනට තමන්ගේ ජීවිතේ පිහිටක් ලැබෙන පිළිසරණ ගෙනත් දෙන උදාර පිනක් තමයි මේ ධර්ම දානය කියලා කියන්නේ. පින්වත්නි, කුමක් නිසාද මේ ධර්ම දානි ලෝකෙට දෙනවා කියලා කියන්නේ? ශ්‍රද්ධාව දෙනවා කියන එකයි. අපි ආහාර පාන ටිකක් දෙනකොට ආයුෂ දෙනවා, වර්ණීය සැපේ බලය දෙනවා වගේ මේ ධර්ම දානය දෙනවා කියන්නේ ශ්‍රද්ධා ධනය දෙනවා. ධර්ම දානය දෙනවා කියලා කියන්නේ වීරිය නම් වූ ගුණය දෙනවා. ධර්ම දානය දෙනවා කියලා කියන්නේ සතිය නම් වූ ගුණය දෙව් මිනිස් ලෝකයට දෙනවා. ධර්ම දානය දෙනවා කියලා කියන්නේ සමාධිය බෙදනවා කියන එකයි. ප්‍රඥාව දෙනවා කියන එකයි. ඉතින් ශ්‍රද්ධාව දන් දීලා ශ්‍රද්ධාවේ හිමිකරුවෙක් වෙනවා. ආයුෂය දුන්නත් ආයුෂයේ හිමිකරුවෙක් වෙනවා. වර්ණයේ සැපේ බලය දුන්නොත් වර්ණයේ සැපේ බලයේ හිමිකරුවෙක් වෙනවා. ශ්‍රද්ධාව දන් දුන්නොත් කෙනෙක් ශ්‍රද්ධාවේ හිමිකරුවෙක් වෙනවා. වීරිය දන් දුන්නොත් වීරියේ හිමිකරුවෙක් වෙනවා. සතිය දන් දුන්නොත් සතියේ හිමිකරුවෙක් වෙනවා. සමාධිය දන් දුන්නොත් සමාධියේ හිමිකරුවෙක් වෙනවා. ප්‍රඥාව දන් දුන්නොත් ප්‍රඥාවේ හිමිකරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේ උදාර පිනක් තමයි පින්වත්නි මේ ධර්ම දානය කියලා කියන්නේ. ඒ නිසා මේ ආර්ය ධනයයි ලෝකෙට දන් දෙන්නේ. ඒ නිසා ආර්ය ධනය අපිට දන් දෙන්න ලැබෙන කාල පරිච්ඡේදේ හරි දුර්ලභයි. දැන් ආහාර පාන දෙමින් ආයුෂ වර්ණ සැප බල දෙනවා කියන එක නම් පින්වත්නි අපිට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න කාලෙත් කරන්න පුළුවන්, නැති කාලෙත් කරගන්න පුළුවන්. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දන් දෙනවා කියන එක බුද්ධෝත්පාද කාලයක විතරක්ම දෙන්න පුළුවන් උදාර දානයක්. ඒ නිසා එවන් දානයක් දුන්නොත් එහි හිමිකරුවෙක් කරවනවා සසරේදී. ඒ නිසා මේ පිරිසිදු ධර්මය මේ ලෝකේ කතා වෙන කාල පරිච්ඡේදයේ නිරන්තර මහන්සි ගන්න පින්වත්නි උදාර පින කරගන්න කුමක්ද? මේ සසරේදී අපට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරගන්න අපට උදාර පිටුවහලක් වෙනවා.
ඉතින් ඒ නිසා තමන් මේ කරන උදාර පින ගැන හිත හිතා සතුටු වෙන අතරේ අද දවසෙත් පින්වත්නි මේ පින්වතුන් දැන් මේ සූදානම් වෙන්නේ විශේෂයෙන් අපි මේ දිනවල කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා පින්වත්නි වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී සියල්ල දන්නා සියල්ල දකිනා සම්බුදුනෙත දසමරුන් පරදෝමින් උපදවා ගනිද්දි ඒ පාරමී බලයේ පිහිටා ඒ චිත්ත සංතානෙ ඉපදුනා සුවිශේෂී ඥානයන් 10ක් බලයන් විදියට පිහිටියා. ඒතර ඥාන 10න් අපි එකක් පස්වෙනි එක තමයි මෙදින කතා කළේ. සත්තානං නානාදි මුත්‍ති කතං යථා භූතං පජානාති. සත්‍යයන්ගේ නානා ස්වභාවයන්. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා පින්වත්නි. අද දවසෙත් ඔබට දිගහැරෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ අවබෝධ කරගත්තු ඒ උදාර අවබෝධයක් පිළිබඳව. තයෝමි භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තයෝ. පින්වත් මහණි පුද්ගලයන් 3 දෙනෙක් ලෝකේ දකින්න ලැබෙනවා. දැන් මේ 3 දෙනා ගැන තමයි ගොඩාක් විස්තර අපි දැන් මේ දවස් ටිකේම කතා කළේ පින්වත්නි. අත්ති භික්කවේ පුද්ගලෝ jigucchittabbo න සේවිතබ්බෝ න බරිතබ්බෝ බජිතබ්බෝ. පුද්ගලයෙක් ඉන්නවා කියන පිළිකුල් කළ යුතුයි කියනවා. සේවනය නොකළ යුතුයි කියනවා. භජනය නොකළ යුතුයි කියනවා. න පෛරුපාසිතබ්බ ඇසුරු නොකළ යුතුයි කියනවා. එහෙන් පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා. අත්ති භික්කවේ පුද්ගලෝ අජ්ජුපෙක්ඛිතබ්බෝ න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ. තව පුද්ගලයෙක් ඉන්නවා කියනවා පින්වත් මහන්නි මධ්‍යස්තව බැලිය යුතුයි කියනවා. කුමක්ද කරන්න කියන්නේ? මධ්‍යස්තව බැලිය යුතුයි කියනවා. හැබැයි ආශ්‍රය කරන්න යන්න එපා කියනවා. භජනය කරන්න යන්න එපා කියනවා. එක් වෙලා ඉන්න යන්න එපා කියනවා. ඊළඟට කියන අත්තිබික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාහිතබ්බෝ. පින්වත් මහණේ තව පුද්ගලයෙක් ඉන්නවා කියනවා ආශ්‍රවය කළ යුතුයි කියනවා. ආශ්‍රය කළ යුතුයි කියනවා. භජනය කළ යුතුයි කියනවා. එක් වී සිටිය යුතුයි කියනවා. හරි ආශ්චර්යයි බුදුනෙතට මේ ලෝකේ පුද්ගලයෝ 3 දෙනෙක් පේනවා. එක්කෙනෙක් මොකද වෙන්නේ? පිළිකුල් කළ යුතුයි, ආශ්‍රය නොකළ යුතුයි, භජනය නොකළ යුතුයි, ඇසුරු නොකළ යුතුයි. තව පුද්ගලයෙක් කියන මධ්‍යස්තව බලන්න කියනවා යා දිහා. හැබැයි මධ්‍යස්තව බැලුවට ආශ්‍රය කරන්න යන්න එපා කියනවා. භජනය කරන්න යන්න එපා කියනවා. සේවනය කරන්න යන්න එපා කියනවා. තව පුද්ගලයෙක් ඉන්නවා කියනවා ආශ්‍රය කරන්න කියනවා. භජනය කරන්න කියනවා. එක් වී සිටිය යුතුයි කියනවා. කතමෝච භික්කවේ පුද්ගලෝ jigucchittabbo න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ අසූචි සංකස්ස සමාචාරෝ පටිච්චන්න කම්මන්තෝ අස්සමනෝ සමන පටිඥේ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඥේ අන්තෝපුර අවස්සුතෝ කසම්බු ජාතෝ ඒවරූපෝ භික්කවේ පුද්ගලෝ jigucchittabbo. පින්වත් මහණනි පිළිකුල් කළ යුතු, ආශ්‍රය නොකළ යුතු, භජනය නොකළ යුතු, එක් වී නොසිටිය පුද්ගලයා කවුරුන්ද? පින්වත් මහණනි මේ එක්තරා පුද්ගලයෙක් කියන දුස්සීලයි කියනවා. එයා මොකද වෙන්නේ? දුස්සීලයි. පාපී ස්වභාවයන්ගෙන් යුක්තයි කියනවා. මොකද වෙන්නේ? පාපී ස්වභාවයන්ගෙන් යුක්තයි. පාප ධර්මයන්ගෙන් යුක්තයි. අපිරිසිදුයි කියනවා.
ඒ වගේම සැකසහගත හැසිරීම් වලින් යුක්තයි කියනවා. ඒ කියන්නේ සත්තු මරණ, හොරකම් කරන, අනාචාරයේ හැසිරෙන, බොරු කියන, සමහරට කේලම් කියන, හිස් වචන කියන, පරුස වචන කියන, බ්‍රහ්මචාරී කියලා ලෝකෙට කියාගෙන සමහර අබ්‍රහ්මචාරීව සිටින, ගුණවත් කියලා ලෝකෙට පෙන්නගෙන ඇතුලෙන් කුණු වෙච්ච ජීවිතයක් තියෙන, සැකසහගත හැසිරීම් වලින් යුක්ත. ඒතර යාට තියෙන හැසිරීම මොකක් වගේද? සැකසහගතයි යාගේ හැසිරීම. සංගවා කරන කටයුතු වලින් යුක්තයි කියනවා. එයාට හොරෙන් කරන දේවල් තියෙනවා. ලෝකෙට නොපෙන්නා හොරෙන් කරන දේවල් තියෙනවා. ශ්‍රමණ බවක් නැතුව සිටියේදී ශ්‍රමණේක් වෙමි කියා ප්‍රතිඥා දෙනවා කියනවා. බ්‍රහ්මචාරීව නැතුව සිටියේදී බ්‍රහ්මචාරී වෙමි කියා ප්‍රතිඥා දෙනවා කියනවා. ඇතුළ කුණු වෙලා තියෙන්නේ කියන කෙලෙස් වැగిරෙනවා කියනවා. කෙලෙස් කසල වලින් යුක්තයි කියන පින්වත් මහන්නේ මෙවැනි පුද්ගලයා පිළිකුල් කරන්න කියනවා. ආශ්‍රය කරන්න යන්න එපා කියනවා. එක්වී නොසිටිය යුතුයි කියන ඒට හේතුව කුමක්ද පින්වත් මහන්නේ? කෙනෙක් මෙවැනි පුද්ගලයෙකුගේ අදහස් වලට අනුව අපි දෙහිතු ඇසුරු කරනවා කියලා. එයාගේ දැන් අදහස් වලට අනුව හැඩ ගැහෙන්නේ නැහැ. ඇසුරු කරනවා විතරයි. ඇසුරු කරනවා විතරයි. අදහස් වලට හැඩ ගැහෙන්නේ නැහැ. අදහස් වලට අනුව හැඩ නොගැනුස්තුනත් ඔහු ඇසුරු කිරීම හේතුවෙන් ඇසුරු කරන තැනැත්තා ගැන මේ පුද්ගලයා පාපී මිත්‍රයන් ඉන්න කෙනෙක් නෙව කියලා ලෝකයේ අතර කතාවක් ඇති වෙනවා කියනවා. පාපී සහායකයන් ඉන්න කෙනෙක් නෙව, පාපියාගේ පැත්තට නැමිලා ඉන්න කෙනෙක් නෙව කියලා පාපී වූ රාවයක් පැතිරෙනවා කියනවා. දැන් බලන්න දේවදත්ත ඒක නිසානේ සංඝය ඇසුරු කරනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා යවුවනේ. අන්තිමට මේ සංඝයා මේ ඒ වගේම තමයි දැන් දේවදත්ත සංඝ බේදය කරනවා කියලා කිව්වට පස්සේ මේ දැනුවත් කිරීමේ ප්‍රකාශනීය කර්මය කියලා එකක් තියෙනවා. ඒක කළා. ජනතාව දැනුවත් කළා. සංඝයා දැනුවත් කෙරෙව්වා. බලන්න ශාස්ත්‍රඥ වහන්සේ කරුණාව එතකොට. කුමක් නිසාද? එතකොට දන්නව දැන් භාගතුන් සංඝ බේදය කළාට පස්සේ දන්නවා මෙයා සංඝ බේද කළා. එහෙනම් දැන් මේ කිනා ඇසුරු කරනවා නම් මේ ඇසුරු කරන කෙනත් එහෙනම් මේ පාපී මිත්‍රයන්ට කැමති කෙනෙක්. එහෙනම් මෙයත් එහෙනම් මේ පාපී ඇසුරට කැමති කෙනෙක්. පාපී පුද්ගලයන්ගේ ඇසුරට නැඹුරු වෙච්ච කෙනෙක්. පාපී සහායකයන් ඉන්න කෙනෙක්, පාපියාගේ පැත්තට නැමිච්ච කෙනෙක් කියලා පාපී වූ රාවයක් පැතිරෙනවා කියනවා. පින්වත් මහණෙක් හරියට මෙන්න මේ වගේ දෙයක් කියනවා. දැන් අසූචි තැවරුණු සර්පෙක් ඉන්නවා. මොකද වෙන්නේ? සර්පෙක් අසූචි තැවරිලා ඉන්නේ. ඊට පස්සේ කියනවා දැන් මේ වගේ සර්පෙක් අල්ලගන්න ගියොත් එහෙම සමහරට දෂ්ට කරන්නේ නැහැ. ඒතර මෙයාගෙට ඒ හානිය වෙන්නේ නැහැ. නමුත් අසූචි සහිත සර්පයා මොකද වෙන්නේ එතකොට? ඒතර අසූචි තැවරෙනවා කියනවා අල්ලගන්න ගියොත් එහෙම. දුගදහමනවා කියනවා ඒකිනත් ඊට පස්සේ. දුගදහමනවට මොකද වෙන්නේ? දන්නෝ දැන් මෙයා හින එකතු වෙලා ඉඳලා තියෙන කොමක් එක්කද? අසූචිත් එක්ක එකතු වෙලා ඉඳලා තියෙනවා කියලා අනිත් අය දැනගන්නවා. ආන් ඒ වගේ තමයි කියන පින්වත් මහණිය යම් කෙනෙක් මෙවැනි පුද්ගලයෙකුගේ අදහස් වලට අනුව හැඩ නොගැසුණත් ඔහු ඇසුරු කිරීමේ හේතුවෙන් ඇසුරු කරන තැනැත්තා ගැන මේ පුද්ගලයා පාපී මිත්‍රයන් ඉන්න කෙනෙක්, පාපී සහායකයන් ඉන්න කෙනෙක්, පාපී අයගේ පැත්තට නැමිච්ච කෙනෙක් කියලා පාපී වූ රාවයක් පැතිරෙනවා කියනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා මෙවැනි පුද්ගලයන් පිළිකුල් කරන්න කියනවා. ඒ නිසා තමයි දේවදත්තගෙන් සංඝය ඈත් කෙරෙව්වා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දේවදත්තගෙන් සංඝය ඈත් කෙරෙව්වා. පිළිකුල් කරන්න කියනවා. ආශ්‍රය නොකළ යුතුයි කියනවා. භජනය නොකළ යුතුයි කියනවා. එක් වී නොසිටිය යුතුයි කියනවා.
ඒ වගේ පුද්ගලෙක් මේ ලෝකේ ඉන්නවා. දැන් අපිට අනේ අපි තනි වෙනවා අපිට කවුරුත් නැහැ මෙහිමයි කියලා අපි දැන් අපි සමහරට ඇසුරු කරන්න යනවා. නමුත් තමන්ගේ එක පැත්තකින් ಗುಣ හැරෙනවා. තව පැත්තකින් තමන් ඇසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා තීරුම් අරගන්න තරම් මේ මානසික හැකියාව හදාගන්නේ නේ. ඉතින් ප්‍රශ්න ගොඩක් හැදෙනවා පින්වත්නි. එක පැත්තකින් අපකීර්තිරාවයක් එනවා මෙයාට පාපී හලුව ඉන්න කෙනෙක් මෙයත් එහෙනම් මේ සැක කටයුතු වලින් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට දැන් ඔය දැන් ගෘහ ජීවිතය අසුරු කරන කෙනෙකුට නම් බලන්න දැන් ඒ වගේ කෙනෙක් අපි හිතමුකෝ ඒ වගේ නරක ගති ගුණ වලින් යුතු කෙනෙක් ඇසුරු කළාට පස්සේ අපි හිතමු දැන් අර කෙනා මොකක් හරි විශාල ව්‍යසනයක් කළා පොලිස් අත්අඩංගුවට අහු වෙනවා කියලා මේගොල්ලෝ සැක කරනවා ඊට පස්සේ. නැද්ද බලන්න? ඒ වගේ කොච්චරද අපි මිනිමෙරුමක් කළා කියලා ඒ උදවිය. ඒක දැන් මෙයා ඇසුරු කරනවා. සමහර අරයා පලා ගිහින් හැංගෙනවා. අන්තිමට අහුවෙන්නේ කවුද? මේ කට්ටියත් අහුවෙනවා ඊට පස්සේ. අපි තුන් අරගොල්ලෝ මොහරි කුඩු බිස්නස් හරි මොන හරි ජාවාරන් නරක ඩ්‍රග්ස් වල මොන හරි ජාවාරමක් කළා කියලා. ඒතර ඒගොල්ලෝ පැනලා යනවා. අහුවෙන්නේ කවුද? සමහරට ඇසුරු කරපු කට්ටිය ගැන ඊට පස්සේ අල්ලගෙන යනවා. දැන් මේ එන ඔයගොල්ලෝ කියන්න ඕන. උඹලා කියනොත් දැන් උඹලා දන්නවා උඹලත් මේකට සම්බන්ධයි කියලා. අන්තිමට මොකද වෙන්නේ? කොහෙවත් නැති ගැන කට්ටිය තමයි මේකට අහු වෙන්නේ. විශාල ආදීනව ගොඩයි පින්වත්නි. ඒතර මේ විසම සමාජයේ අපි ඉන්නකොට අපි තේරුම් ගන්න ඕන කාරණා පින්වත්නි එතකොට. ඒතර ඒකයි කියන්නේ සමහර දේවල් අනුකම්පාවෙන් ඇසුරු කරන්න කියලා කියන මතක ඇති ඔබට ගියේ අපි ඊයේ කරපු දේශනාවේ මිදිසල කරපු දේශනාවේ තිබුණ අනුකම්පාවෙන් විතරයි. ඒතර අනුකම්පාවෙන් ඇසුරු කරන කෙනා පුදුම දුරින්. දැන් අපි ණයෙක් කියලා. ඒතර මේ ණයා මේ අපි ගියේ අස්සේ කිරිපොවන්න යන්නේ නැහැ නේ ඇයි ඒ? ධර්ම චුට්ටක් නැත්නම් දෂ්ට කරනවා කියලා. ඒතර අනුකම්පාවෙන් මොකද කරන්නේ? ඌට කරදරයක් නොකර පාඩු යන්න දෙන උපරිම එච්චර කරගන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි. ඒ කියන අනුකම්පාව දක්වනවා. කල්යාණ මිත්‍රෙක් මුණ ගස්සන්න පුළුවන් නම් ඒක කරලා දෙනවා. පිනක් දහමකට යොමු කරන්න පුළුවන් එක දුරින් ඉඳන් කළ දෙන එච්චරයි. මොකද ඉන් එහාට දෙයක් කරන්න යන්න බෑ. ඒ කොයි වෙලාවෙ තමන්ගේ පැත්තට මොන ප්‍රශ්නයක් ඇදිලා ඒත් දන්නේ නැහැ. මොකද කියන්න බෑ පින්වත්නි. ඒ වගේ තමයි එතකොට. මේ නරක ගතිගුණ තියෙන එතකොට දැන් මේ සමාජය ගත්තොත් එimhe හරිම විෂමයි. ඒතර මේ පිරිස මේ අපිට කියන්න එකක් කරන්න එකක් ඇතුලේ තියෙන තව දේවල්. එතකොට සමහරට මොකද වෙන්නේ එතකොට? ඒ වගේ ඇසුරු කරන්න ගියාට පස්සේ තමන්ගේ ජීවිතේට මොන වගේ හානියක් වෙයිද කියන්න දන්නේ නැහැ. අන්න ඒ වගේ අය මොකද වෙන්නේ? පිළිකුල් කළ යුතුයි කියනවා, ආශ්‍රය නොකළ යුතුයි කියන, භජනය නොකළ යුතුයි කියනවා. තමන්ටයි ඒක යහපත පිණිස පවතින්නේ. ඊළඟ දේශනා කරන කතමෝච බික්කවේ පුද්ගලෝ අජ්ජුපෙක්ඛිතබ්බෝ නසේවිතබ්බෝ න බජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ කෝදනෝ හෝති උපායාස බහුලෝ අපමම්පි උත්තෝ සමානෝ අபிසජ්ජති කුප්පති ව්‍යාපජ්ජති පතිත්තීයති කෝපංච දෝෂංච අපච්චයංච පාතු කරෝති. මොකද වෙන්නේ? මධ්‍යස්තව බලන්න කියනවා කෙනා දිහා. කියන්නේ කෙනා එතකොට මේ කියන කෙනා ගැන ගැටිලා වැඩක් නැහැ. විවේචනය කළ වැඩක් නැහැ. දැන් මේ කිසිම පුද්ගලයෙක් ගැන විවේචනය කළ වැඩක් නැහැ පින්වත්නි. මෙතන බුදුරජාණන් දේශනා කළ විතර පිළිකුල් කළ යුතුයි කියලා කියන්නේ විවේචනය කර කර අතනයි මෙතනයි සෙයා කර කර එහෙම ඉන්න එකක් නෙමෙයි පින්වත්නි. තමන් පාඩුවේ ඉන්නවා. තමන් පාඩුවේ ඉන්නවා. මේ තමන්ගේ රැකවරණය පිණිස මේ ධර්මයේ තියෙන්නේ. අපි ගොඩාක් අය කරන්නේ කල යුතු දේ නෙමෙයි. මොකද්ද කරන්නේ? විවේචනය කර කර නිඳා කර කර අපහාස කර තමන්ගේ ජීවිතය තුළ මහා කුණු ගොඩක් තියාගෙන අනිත් එක්කෙනාට ඇඟිල්ලෙන් එන අනිත් එක්කෙනා විවේචනය කර කර අනිත් එක්කෙනාට නිඳාවටපත් කර කර මහා ලොකුවට හිතට අරගෙන දඟලන චරිත තමයි ගොඩක් අය ඉන්නේ. ධර්මයෙන් තමන් රැකවරණයක් ගන්න එහෙම එකක් නැහැ. දැන් මේ චරිත ගැන කියන්නේ මධ්‍යස්තව දකින්න කියන. ආශ්‍රය කරන්න යන්න එපා කියන, භජනය කරන්න යන්න එපා කියන එකට හේතුවක් තියෙනවා. එක් වී නොසිටිය යුතු පුද්ගලයා කවුද?
සමහර පුද්ගලයෙක් ඉන්නවා කියන ක්‍රෝධ කරන ස්වභාවයෙන් යුක්තයි කියනවා. කියන්නේ යාට මොකද වෙන්නේ? පොඩ්ඩක් තැඟ තරහ යනවා. ඉතින් පොඩ්ඩක් තැඟ තරහ යන චරිතයක් නම් ටිකක් භයානකයි. තරහ යන චරිත අතරත් විස්තර කරන සමහර දේශනාවල ඉක්මනින්ම තරහ එනවා කියනවා ඉමසනින් නැති වෙලා යනවා කියනවා. සමහර අයට තරහ ඇති වෙනවා කියනවා ඒව ලීසි නැති වෙන්නේ නැහැ කියනවා. සමහර අයට හරි පුදුමයි මේ මොන දේ කිව්වත් තරහ යන්නේ නැති කට්ටිය ඉන්නවා කියනවා. ත්‍රිහිමත් අය ලෝකේ ඉන්නවා එතකොට. දැන් මෙතන එතකොට කියන්නේ ඒ කෙනා දිහා මධ්‍යස්තව බලන්න කියනවා. එකපාරට ආශ්‍රය කරන්න යන්න එපා කියනවා කෙනා දිහා. මොකද මේ තරහ යන කෙනා එතකොට ඉක්මනටම කිපිලා ඉක්මනටම සංසිඳන කෙනෙක්ද ඒක හිතේ තියෙන කෙනෙක්ද ඒ කිසි දෙයක් බලන්න විදියක් නැහැ නේ මධ්‍යස්ත බවක් නැත්තම්. අද ගොඩාක් අයට මෙන්න මේ ස්වභාවය නෑ මොකද්ද? යම් කෙනෙක්ගේ යම් අඩුපාඩුවක් කරන මධ්‍යස්තව බලන්න දක්ෂ නැහැ. සමහරට ඒක සසර පුරුද්දක්ද මේ ජීවිතයේ ඇති වෙච්ච එකක්ද මේ සමහරලාට එමසනකින් ඇති වෙලා ඊළඟ මොහොතේ නැති වෙලා යන එකක්ද ඒ මොකක්වත් නැහැ පොඩි හරි දෙයක් දැනගත්ත ගමන්ම ෆොටෝ එකක් ගැහුවා වීඩියෝ එකක් කළා දැම්ම Facebook දැම්මා. ඒ වගේම හාර මෝඩකම් කර කර ඉන්න විශාල පිරිසකුත් ඉන්නවාද? දැන් මේ වගේ සිද්ධියකදී අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? දැන් අපි හිතමු දැන් තරහ යන කෙනෙක් කියලා. ඒතර තරහ යන කෙනෙක් නම් තමන්ගේ පාට අපි හිතමු තරහ කරන කෙනායිද තමන් බය වෙනවා. තමන් ඒතර ආදර්ශයක් ගන්න පුළුවන් අනේ මමත් මේ වගේ කෙනෙක් වුණොත් එහෙම අනික් කට්ටියත් එහෙනම් බය වෙනවනේ මං ඇසුරු කරන එක නෑනේ. තමන්ට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? මේ ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙද්දී මොකද කරන්නේ අපි? ගොඩාක් අය කරන්නේ ඔහි ෆෝන් එක අතේ තියෙනවා ගන්නවා ෆොටෝ එකක් ගැහුවා වීඩියෝ එකක් කළා දැම්ම Facebook. ඒ මෝඩකමටම දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ ගොඩාක් කට්ටිය. ඒ වගේ දේවල් හරහා ප්‍රචාරය කළ යුත්තේ කුමක්ද නැත්තේ කුමක්ද කියලා තේරුම් ගන්න කිසිම ආකාරයකින්. ඒතර මේ දේවල් හරහා මේ යවන දේවල් වලින් අනිත් අයගේ හිතේ කුමත් කුසල් ඇති වේද අකුසල් ඇති වේද කර්මානුරූපව Tamanට ඒක කෙසේ බලපායිද ඒ මොකක්වත් නැහැ. ඔය ලීසිනේ පින්වත්නි ඔය දේවල් හරහා විවිධ දේවල් යවුවා වගේ නෙමෙයි තමන්ගේ ජීවිතේට ඕව අනිත් පැත්තට කැරකෙනකොට. තමන්ගේ ජීවිතේට ওই දේවල් අනිත් පැත්තට කැරකිලෙනකොට ලේසි නෑ පින්වත්නි. ඒ නිසා මේ දේවල් තිබුණු පමණින් මේ පහසුකම් තිබුණු පමණින් අර මෝඩ කෙනෙක් විදියට හැසිරෙන්න එපා. බුද්ධිමත් විදියට කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න. ඊටසේ කියන කොහොමද? ඒක අන්නේ වගේ තමයි කියන මේ ක්‍රෝධ කරන ස්වභාවයෙන් යුක්තයි කියන බහුල වශයෙන් කෝපය නිසා පීඩා විඳින කෙනෙක් කියනවා. ස්වල්ප දෙයක් කියු කල්ලිත් ඒ වචනේම ඇලි ඇලි ගැලි ගැලි තරහ ගනිමින් මේ අනිත් පැත්තට පරිගන්න කටයුතු කරන කෙනෙක් කියනවා. කෝපයත් දේශයත් නොසුට පහල කරනවා කියන නිරන්තරයෙන්. ඒ වගේ පුද්ගලයා දිහා කොහොමද කරන්න කියන්නේ මධ්‍යස්තව බලන්න කියනවා. ඇසුරු කරන්න ළඟින් ඇසුරු කරන්න පරිස්සම් වෙන්න ඕන කියනවා. භජනය කරන්න පරිස්සම් වෙන්න ඕන කෙනෙක් වී සිටින්න පරිස්සම් වෙන්න. ඒක කොයි වෙලාවක කේන්ද කියලා ප්‍රශ්නයකට මැදිහත් වෙයිද දන්නේ නැහැ. ඒක මේ වගේ කියනවා. ලී කෝටුවකින් හරි ගල් කැටයකින් හරි ඔන්න මේ නරක් වූ තුවාලයක් තියෙන මේකට අනිනවා. සමහර වදිනවා නරක් වෙච්ච තුවාලෙට. මොකද වෙන්නේ? යාන්තම් වදිද්දිම ගොඩක් සැරව ගලනවා, ලේ ගලනවා, දුක දහමනවා. ආන් මේ වගේ සිත් තියෙන කට්ටිය ඉන්නවා කියනවා. හැබැයි මධ්‍යස්තව බලන්න කියනවා ඒක නදියා. එකපාරට තීරකයක් වෙන්න යන්න හොඳ නැහැ. දැන් මේ ලංකාවේ ගත්තොත් එහෙම වර්තමානයේ නෙමෙයි අතීත දැන් මේ අතීතයේ ඉඳලාම මේ අපේ සිංහල ජාතියේ තියෙන අඩුපාඩුවක් තමයි. පොඩ්ඩක් ඇති කිපෙනවා. ඒකත් එක්ක විශාල මේක පාට කලබල වෙලා විශාල ව්‍යසනයක් කළා තමයි ඊට පස්සේ කල්පනා කරන්නේ. මේක අතීතයේ ඉඳලාම තියෙන තමන්ගේ ජාතියට විශාල කොඩි විනයක් විදිහට තිබිච්ච එකක් මේක.
තමන්ගේ ජාතිය තමන් විසින් වනසනවා. මොකද හදිස්සියේ කලබල වෙනවා. ඊට පස්සේ විශාල ව්‍යසනයක් කරනවා. හදිස්සියේ කලබල වෙනවා විශාල ව්‍යසනයක් කරනවා. විශාල ව්‍යසනයක් කළා බලන්න අතීතයේ ඉඳන් මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා සෑහෙන්න. ඉක්මනින්ම කලබලන දැඩි තීරණ අරගෙන හරි පුදුමයි මේ ගුණවත් කෙනා පවා වනසලා තියෙන සමහර අවස්ථාවල. මරලා තියෙන සමහර අවස්ථාවල. පවුල් පිටින් විනාශ කරලා තියෙනවා හදිසි කෝපේ. පස්සේදී ඔක්කොම විස්තර හොයලා බලනකොට ඔක්කොම වැරදි වැටහීම් තමයි ඇති වෙලා තියෙන්නේ. ශාසනික වශයෙන් ගත්තත් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ජාතික වශයෙන් ගත්තත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉක්මන් කෝපය. ඉක්මන් කෝපයෙන් තමයි මේ ජාතිය වෙනස් වුනේ. ඒකත් එක්ක තමයි මේ දුරදිග හිතන්න පුළුවන් හැකියාව ඔක්කොම නැති වෙලා ගින් තියෙනවා. සමහරවිට මේ ජාතියට සේවයක් කරන්න ඕන අය, මේ ආගමට සේවයක් කරන්න ඕන අය වනසලා තියෙනවා. මේ වගේ විශාල ව්‍යසන වෙලා තියෙනවා. ඒතර බලන්න පින්වත්නි මේ හදිසි කෝපය. දැන් බලන්න දැන් මේ දේවදත්ත උනත් මෙයා ඉල්ලීම් ටික කළා භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා කෝපයටපත් වුණා. එයා මේ සංඝ බේදය ගල් පෙරලීම මේ ඔක්කොම දක්වා ගියා. එයා සුණක් අත්ත බලන්න. ඒත් එහෙමයි. හදිසි කෝපය. මේ හදිසි කෝපය නිසා විශාල මනුෂ්‍ය සංහාර ජාතියට ආගමට විශාල ව්‍යසන වෙන්න උනේ මෙන්න මේ හේතුව තමයි. හදිසි කෝපය. හදිසි කෝපයත් එක්කම අර දුර පේන්නේ. කරන දෙයින් මේ තමන්ගේ ජාතියට ආගමට රටට වෙන ව්‍යසනේ තේරෙන්නේ. ගන්න තීරණ වලින් විශාල හානියක් වෙලා තියෙනවා. හදිසි කෝපය. සමහරලාට එතකොට යම් තැනකින් අයින් කරන්න ඕන කියන ඉහළ තනතුරු වල තියෙනවා. සමහරලාට මේ ඉහළ තනතුරු ඉන්න ඕන කියන අයින් කරලා තියෙනවා. මරලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. ඒතර දුරදිග බලලා කටයුතු කරන්න අදක්ෂ වෙලා තියෙනවා. ඒ කෝපයත් එක්ක පින්වත්නි ගන්න තීරණ හරීම මේ හානි කරයි. ඒකත් එක්ක ඊට පස්සේ කෝප සහගත සිත ඊළඟට තියෙනවනේ ඊළඟ කාරණේ. නේද? කෝප සහගත සිත සැනසෙන්නේ බොරුවෙන් තමයි ඊට පස්සේ. දැන් කෝප සහගත හිතක් ඇති වුණාට පස්සේ ඒ හිත සැනසෙන්නේ චාටුවෙන්. බොරුවෙන්. සත්‍යෙන් සමහරලාට සතුටු වෙනු හරි අඩුයි. ඒතර මොකද එයා කියන අහුවෙන්නේ කාටද? බොරුකාරයන්ටමයි. හදිසි කෝපයෙන් යුතු අය අහුවෙන්නේ කාටද? බොරුකාරයන්ට. ඊට පස්සේ බොරුකාරයෝ ටික ලං කරගෙන මොකද වෙන්නේ? ඊටත් වඩා ව්‍යසනයක් කරනවා ඊට පස්සේ. බලන්න අතීතයේ මේ සිද්ධිය වෙලා නැද්ද කියලා. ජාතියට ආගමට රටට මේ ව්‍යසනේ වෙලා තියෙනවා. ඇයි කෝපෙන් යට උනත් දුර පේන්නේ? ඒතර බලන්න මේකයි බුදුරජාණන් දේශනා කළේ. දැන් මේ වගේ කෙනෙක් මධ්‍යස්ථ වේ කෙනා දිහා බලන්න කියනවා. එක් වෙන්න එපා කියනවා. භජනය කරන්න යන්න එපා කියනවා. ඊළඟට උපමාවක් කියනවා පින්වත් මහන් ඒ වගේම තමයි කියනවා තිඹිරි ගිනි පෙල්ලකට ඒ තිඹිරි ලීයකට ගිනි ඇවිලුනහම ඒ ගිනි පෙනෙල්ලට කෝටුවකින් හරි ගල් කටයෙන් ගැහුවොත් එහෙම මොකද චිටි චිටි ගාලා පිපිරි යනවා කියනවා. සද්ද වෙනවා කියනවා. ආන් ඒ වගේ තමයි කියන පින්වත් මහණනි මේ ඇතම් කෙනෙක් ක්‍රෝධ කරන ස්වභාවයෙන් යුක්තයි කියනවා. බහුල වශයෙන් කෝපය නිසා පීඩා විඳිනවා කියනවා. ස්වල්ප දෙයක් කියූ කල්හිත් ඒ වචනින්ම ගැලෙනවා කියනවා, කිපෙනවා කියනවා, තරහ යනවා කියනවා. අයහපත කැමති වෙනවා කියන කෝපයත් දේශයන් නොසුට පහල කරනවා කියනවා. පින්වත් මහණනි මෙවැනි පුද්ගලයා දිහා මධ්‍යස්ථව බලන්න ඕන කියනවා. හැබැයි ආශ්‍රයට යන්න එපා කියනවා, භජනය කරන්න එපා කියනවා, එක් වෙලා ඉන්න එපා කියනවා. ඒකට හේතුව කුමක්ද? ආක්‍රෝෂ කරන්න පුළුවන් කියන ඕනම වෙලාවක. ඒක නම් මොකද වෙන්නේ? ආක්‍රෝෂ කරන්න පුළුවන් කියන ඕනම වෙලාවක.
මට පරිභව කළ හැකි වන්නේ මට අනර්ථයක් කළ හැකි වන්නේ කියලා එක්වෙන්න යන්න එපා කියනවා. ඒ නිසා මෙවැනි පුද්ගලයාගෙන මැදහත්ව දැකිය යුතුයි කියනවා. ආශ්‍රව නොකළ යුතුයි කියනවා. භජන නොකළ යුතුයි කියනවා. එකට එක එකට එක් වී නොසිටිය යුතුයි කියන කොයි වෙලාවෙ සමහරලාට තමන්ට හානියක් වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙත් තමන්ට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි බලන්න මේ ශාස්ත්‍රු අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය අපේ ජීවිතවල කොච්චර ආශිර්වාදයක්ද, රැකවරණයක්ද, ආරක්ෂාවක්ද. බලන්න මේ පුද්ගලයෝ දිහා බලන්න ඕන විදිය විස්තර කරන ආකාරය ආශ්චර්යයි පින්වත්නි. කතමෝච භික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාස්තබ්බෝ ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සීලවා හෝති කල්යාණ ධම්මෝ ඒවරූපෝ භික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසුතබ්බෝ තංකිස්ස හේතු පින්වත් මහණි ආශ්‍රය කළ යුතු භජනය කළ යුතු එක් වී සිටිය යුතු පුද්ගලයෙක් ඉන්නවා කියනවා. පින්වත් මහණි මෙහි ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා කියන සිල්වත් කියනවා. යහපත් වූ ස්වභාවයෙන් යුක්තයි කියනවා. කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි කියනවා. කල්යාණ ඉවසීම, කරුණා, මුදිතා, උපේක්ෂා ඒ විතරක් නෙවෙයි. ප්‍රඥාවන්ත, නුවණ, ත්‍රිවසූ පමණින්ම මදි පින්වත්නි කෙනෙක් ඇසුරු කරන්න. කරුණාව තිබුණු පමණින්ම මදි කෙනෙක් ඇසුරු කරන්න. මෛත්‍රිය තිබුණු පමණින්ම මදි කෙනෙක් ඇසුරු කරන්න. එයාට හොඳට ප්‍රඥාව කියලා එකක් තියෙන්න ඕන. වැදගත්ම කාරණේ ඒතර ප්‍රඥාව තමයි පින්වත්නි. කුමක් නිසාද අර ඔක්කොම ගුණධර්ම තිබුණ ප්‍රඥාව කියන එක නැත්නම් කොයි වෙලාවෙ ගොංකමක් කරගෙන විශාල තමන්ටත් අනුන්ටත් විශාල ව්‍යසනයක් කරයිද දන්නේ. විශාල ව්‍යසනයක් කරයිද දන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ දැන් ඔය ගත්තොත් එහෙම කවුද නිගණ්ඨනාථ පුත් හෙලිවැල්ලෙන් හිටියේ. උණු වතුර බිව් වැල් වතුර බොන්නේ සත්වයන්ට හානි වෙනවා කියලා. මස් මාළු කන්න එච්චර අවිහිංසාවාදී කියලා ලෝකෙට පෙන්නගෙන හිටියා. මිනිස්සුත් රැවටුණා. අම්මෝ මෙච්චර අවිහිංසාවාදී. එච්චර හිතන්නේ. මේ මොලේ කලඳක් තියෙනවද නැද්ද කියලා හිතන්නේ නැහැ. අර බාහිරට පේන මේ තමන්ගේ හිතත් මෝඩකමට ඇබ්බැහි වෙලා යන ඒ මෝඩකම් වලට තමයි පහදින්නේ බොහෝ අය. නමුත් පින්වත්නි නිගණ්ඨනාථ පුත්තගේ මතය ගැන හොයලා බලනකොට හතර පායට කෙලින්ම බැඳලා තියෙන්නේ. ඒ කාලේ තව හිටිය ඔය සුනක වෘත්තය අනුගමනය කර නිකන් බැලූ බැලමට මිනිස්සු හිතන අම්මෝ කොච්චර අහිංසකද. මේකනේ වැඩිපුර හිතන්නේ කට්ටියද අම්මෝ අහිංසකයි. කිසි කෙනෙකුට කරදරයක් නැහැ. ඔච්චරයි හිතන්නේ. මේ මොලේ පාවිච්චි වෙන්නේ නැහැ එතන පින්වත්නි ප්‍රඥාවක් නැහැ එතන. ඔහොම කොච්චර රඟපාන්න පුළුවන්ද ලෝකෙට? එක්කෝ පුරසාරම්භාමින් කෑ ගහන්න ඕනසේ. එතකොට හිතන තව මෝඩ පිරිසක් හිතන අම්මෝ මහා සිංහනාද. තර්ක කර වාද කර කියෝ ඉන්න දොඩෝ. එතකොට හිතන්නේ මොකද්ද? සිංහනාද. මේ තරම් කෙනෙක් අම්මෝ නෑ මේ පෘථිවි තලයේ කියලා හිතනවා ඊට පස්සේ. ඒ අනිත් මෝඩ පිරිස. මේ මෝඩකම් වල සීමාවක් නෑ පින්වත්නි ගොඩක් අයගේ. මෝඩකම් වල සීමාවක් නෑ. ඒ නිසා මේ මෝඩකම් වල සීමාවක් හදා ගන්න ඕන. මේ දහමින් ප්‍රයෝජන ගන්න නම්. ඒතර බලන්න බුදුරජාණන් දේශනා කළ කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. සීලවා හෝති කල්යාණ ධම්මෝ. ඒතර මේ කල්යාණ ධර්මයන් අතර අග්‍ර ධර්මයක් තමයි පින්වත්නි ප්‍රඥාව කියන එක. තෙරුවන් ගැන පැහැදුණු බව, ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදුණු බව, ඒව තමයි ප්‍රධාන කල්යාණ ධර්ම. දැන් බලන්න කලින් කාලේ ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන අරක කියන සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේලා ගත්තොත් එහෙම කරුණා, මුදිතා, උපේක්ෂා, මෛත්‍රී කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩනවා. බඹලොව යනවා. හැබැයි බඹලොව ගිහිල්ලා ආයුෂ අවසන් වෙද්දී සතර පායි. කුමක් නිසාද? මේ බුද්ධ ශාසනයක තියෙන මේ කල්යාණ ධර්ම තරම්
ඒතර ඒ වඩපු කල්යාණ ධර්ම බලවත් උනේ නෑ කුමක් නිසාද? මේ ප්‍රඥාව, සිහිය, මේ බුද්ධ ශාසනයක මේ කියන ආකාරයේ වීරිය, මේ ශ්‍රද්ධාව ඒවට එකතු වෙච්ච නැති නිසා. ඉතින් යම් යම් ගුණධර්ම තිබුණත් ඉතින් සියලු දේ අතර මේ නුවණ කියන එක, ප්‍රඥාව කියන එක හරිය වැදගත් කාරණාවක්. කියනවා ඒව රූපෝ භික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ තංකිස්ස හේතු. පින්වත් මහණනි, ආශ්‍රය කළ යුතු, භජනය කළ යුතු, එක් වී සිටිය යුතු පුද්ගලයෙක් ඉන්නවා කියලා. පින්වත් මහණනි, මෙහි මේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා සිල්වත්, යහපත් ධර්මයන්ගෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙවැනි පුද්ගලයන් ඇසුරු කළ යුතුයි කියනවා. භජනය කළ යුතුයි කියනවා, එක් වී සිටිය යුතුයි කියනවා. ඒට හේතුව කුමක්ද? තව ලස්සන කාරණාවක් විස්තර කරන පින්වත්නි. පින්වත් මහණනි, යම් විදියකින් මෙවැනි පුද්ගලයෙකුගේ අදහසට අනුව අපි හිතමු එයාට යන්න බැරි වුණා කියලා. ඒ ගුණධර්ම ටිකට එයාට ඇතුළත් වෙන්න බැරි වුණා කියලා. ඔහු ගැන මෙන්න මේ වගේ කීර්තිරාවයක් පැතිරෙනවා කියනවා. මේ පුද්ගලයාට කල්යාණ මිතුරෝ ඉන්නවා. යහපත් ගුණධර්ම තියෙන කට්ටිය ඉන්නවා. යහපත් මේ සහායකයන් ඉන්නවා. යහපත් අයගේ පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක් මෙයා කියලා දෙව් මිනිස් ලෝකයා අතර මෙයා ගැන කතා වෙනවා කියනවා. ඒ නිසා මෙවැනි පුද්ගලයා ආශ්‍රය කළ යුතුයි, භජනය කළ යුතුයි, එක් වී සිටිය යුතුයි කියනවා. ඇයි? එහෙම කල්යාණ ධර්ම තියෙන අයත් එක්ක එක් වී සිටීමම දෙව් මිනිස් ලෝකයා අතර කතා බහට පත් වෙන්නත් ඒක හේතුවක් බවට පත් වෙනවා. පින්වත් මහන්නේ, මේ තමයි ලෝකයේ දකින්න ලැබෙන පුද්ගලයන් තුන්දෙනා. නිහීයති පුරිසෝ නිහීන සේවි. තමන්ට වඩා ගුණයෙන් හීන ඇසුරු කරන පුද්ගලයා ගුණධර්ම වලින් පිරිහී යනවා. නචහායේත කදාචි තුල්්‍ය සේවි. තමා සමාන වූ ගුණයන්ගේ යුත් පුද්ගලයන් ඇසුරු කරන කෙනා කිසි කලෙක පිරිහී යන්නෙත් නෑ. සෙට්ටමු පමන් උදේති කිප්පං තස්මා අත්තනෝ උත්තරින් භජේතාති. තමන්ට වඩා ගුණේ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ඇසුරට නැඹුරු වන කෙනා වහා දියුණු වෙනවා. ඒ නිසා තමාට වඩා ගුණේ ශ්‍රේෂ්ඨ උතුමන්මයි ඇසුරු කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පින්වත් දේශනා කළා. ඒතර බලන්න, මේ දේශනාවේ ශාස්ත්‍රුන් වහන්සේ පින්වත් පුද්ගලයෝ කී දෙනෙක් දකිනවා? 3 දෙනෙක් දකිනවා. පළවෙනි කෙනා කොහොමද? පිළිකුල් කළ යුතු, ඇසුරු නොකළ යුතු, භජනය නොකළ යුතු කෙනෙක්. ඊළඟ මධ්‍යස්ථව බලලා ලං වෙන්නේ නැතුව ඇසුරු කළ යුතු කෙනෙක්. භජනය කරන්න යන්න එපා කියන. කුමක් නිසාද? තමන්ට කොයි වෙලාවෙ කිපිලා ප්‍රශ්නයකට මැදිහත් කරයිද දන්නේ නැහැ කියලා. ඊළඟට කියන ඇසුරු කළ යුතු, භජනය කළ යුතු පුද්ගලයෙක් කිනෝගෙන කල්යාණ ධර්ම ගුණයන්ගේ යුතු උතුමෝ. හරි ආශ්චර්යයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. පුදුම අසිරිමත්. මේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන් දැන් අපි කොච්චර දැන් මේ දේශනාව මම හිතන්නේ 12ක් විතර දැන්. විවිධ පුද්ගලයෝ ශාස්ත්‍රුන් වහන්සේගේ නෙතට පේනවා පින්වත්නි. විවිධ පුද්ගලයෝ. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්නට පින්වත්නි මේ දෙව් මිනිස් ලෝකේ වෙන කිසි කෙනෙකුට මේ වගේ පුද්ගලයන් පිළිබඳ අවබෝධයක් නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ නමකට ඇරෙන්නට හරි ආශ්චර්යයි. ඉතින් බලන්න, ඒකයි කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සරණ කරගත්තු ශ්‍රාවකයට දැන් බලන්න රැකවරණයක් නැද්ද කියලා. රැකවරණයක්මයි තියෙන්නේ. පිහිටක්මයි තියෙන්නේ. ආරක්ෂාවක්මයි තියෙන්නේ. ඒක මේ අවිද්‍යාව සහගත සිතින්, කෙලෙස් සහගත සිතින් මේ අපිට මේක හරියට තේරෙන්නේ නැහැ පින්වත්නි. බුදු කෙනෙක්මයි වඩා දකින්නේ මේ බුදු කෙනෙක්ගේ අවබෝධයට පැහැදිලි එකේ තියෙන වටිනාකම. ඒකයි සමහර දේශනාවල බුදුරජාණන් දේශනා කරන්නේ ආනන්ද, සාරිපුත්ත. ඉතින් මේ කියන කාරණේ පිළිබඳ මේ කාට හරි ඉතින් විශ්වාසයක් ඇති වුණා නම් ඉතින් සෝතාපන්න කෙනෙකුටම තමයි කියනවා. අනිත් අයට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ පුද්ගල මෙහෙම පුද්ගල ලෝකේ ඉන්නවා කියලා අපි කොච්චර කතා කළත්
ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ බණපදේ කිව්වත් සමහරලාට උනේ හිතලා ඇතින් මොකද්ද? මේ අපිට තමයි කිව්වේ කියලා ඔන්න කට්ටියක් ගැටෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ අන්තිමට මේ ගැටි යන්නේ මේ බණ කියන කෙනත් එක නෙමෙයි ධර්මෙත් එක්කයි ගැටෙන්නේ පින්වත්නි. ස්වාක්කාත සම්දිට්ඨික දහමකටයි ගරහලා තියෙන්නේ. ස්වාක්කාත සම්දිට්ඨික දහමකටයි ද්වේෂ කරලා තියෙන්නේ. සමහරට අපි බණ කියපුව අපි මුණ ගැහෙනකොට සමහරලාට ඔරවනවා ඊට පස්සේ. සමහරට ඔරවල තියෙන්නේ අපිට නෙමෙයි පින්වත්නි. ස්වාක්කාත සම්දිට්ඨික දහමටයි ඔරවල තියෙන්නේ. සමහරට වෛර කරනවා, පලිගන්න හදනවා ඊට පස්සේ. එහෙමද? එහෙනම් අපිත් මෙහෙම කරන්නම් කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ එකට එක් කර කර සමහර කට්ටිය දඟලනවා ඊට පස්සේ. දැන් මේ එකට එක් කරන්නේ කවුරුත් එක්කද පින්වත්නි? අපිත් එක්ක නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙත් එක්ක. ඔය එල්ලි යන්නේ ප්‍රශ්න හදාගන්නේ කාගේ ධර්මෙත් එක්කද? බුදු කෙනෙක්ගේ ස්වාක්කාත සම්දිට්ඨික ධහමත් එක්ක. බුදු කෙනෙක්ගේ අවබෝධයටයි ඊට පස්සේ ඔය එකට එක් කර කර කට්ටිය ඉන්නේ, වෛර කර කර ඉන්නේ. පලිගන්න හදන්නේ, ඔරවන්නේ, ගරහන්නේ, නින්දා පහස කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට මිසක අපිට නෙමෙයි. ඔය ඔක්කොම කරන්නේ ස්වාක්කාත සම්දිට්ඨික දහමටයි. ඉතින් ධර්මයට වෛර කරනවා නම් පින්වත්නි මොන රැකවරණයක්ද? බුදු කෙනෙක්ගේ අවබෝධයට වෛර කරනවා නම් ඒ කෙනාට මොන රැකවරණයක්ද? කල්ප ගානකට බුදු කෙනෙක්ගේ ධර්මයක් ලැබෙන එක නැහැ. ඔබ දැකලා නැති ඇති සමහර මේ ලෝකේ සමහර දරුවෝ උපදිද්දිම ඒ දරුවන්ගේ දෙමව්පියෝ දාලා යනවා යන්න කොහේ හරි එක තැනකට බාර දෙනවා. එහෙම නැත්නම් මේ කොහේ හරි මගතොටේ දාලා යනවා. මොකද මේකට හේතු වෙන්න පුළුවන්? පෙර සසරවල දෙමව්පියන්ට ওই දරුවෝ වෛර කරලා ඇති. ඒතර වෛර කර කර දෙමව්පියන්ට වෛර කර කර ඉන්න චරිතයට ආයි මවප්පියෙක් මුණ ගැහෙන්නේ නැහැ පින්වත් ලේසියෙන්. එයා ඒ ජීවිතේ හිටියේ කොහොමද? මවට පියාට වෛර කර කර දුෂ්ට හිතින් හිටියේ හැමතිස්සෙම විරුද්ධවාදීකම් කර කර හිටියේ. එතකොට එහෙම චරිතයකට ආයි මේ ලෝකෙට ඉපැද්දුවාට මවක් ලැබෙයිද උහුට? මවක් ලැබෙන්නේ නැහැ ඇසුරට. පියෙක් ලැබෙන්නේ නැහැ ඇසුරට. ධර්මයට දේශ කළොත් කොහොමද එහෙනම්? බුදු කෙනෙක්ගේ අවබෝධයට දේශ කළොත් කොහොමද එහෙනම්? කල්ප ගානකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ අවබෝධයට අපි හිත මුණ ගැහුණා කියලා පහදින්නේ නැහැ. වාඩි වෙලා අහනවා පහදින්නේ නැහැ. අහනවා ධර්මෙත් එක්ක අර කිරිදිය එකතු වුණා වගේ එකතු වෙන්නේ. ඇයි මේ පෙර සසරවල කුමක්ද හේතුව? ඒ පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේට වෛර කරපු අය, ඒ ධර්මයට වෛර කරපු අය, ශ්‍රාවකයෝට වෛර කරපු අය පින්වත්නි නිරේ ගියේ. බලන්න මේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලෙ මොකද උනේ කියලා. එච්චරෝන් නෑ පින්වත්නි. මට මතක හිටියේ මේ සිංහල වත්තු කතාවල තියෙනවා සිද්ධියක්. කුමද්ද මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලේ මට මතක හැටියට එක මිනිස්සෙක් කුඹුරු හානවා. ඉතින් මේ කුඹුරේ මේ නියරුඩින් තමයි මිනිස්සු යන්නේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. අර මිනිස්සු යන ගමන් අර මිනිස්සයට කියනවා මේ තථාගතයන් වහන්සේ මේක ප්‍රදේශයට වැඩලා ඉන්න බණ කියන අපි බවන අහන්න යමු කියලා. ගත් කටටම මේ මෝඩයා කිව්වනේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට කියාපම් මගේ කුඹුර හාන්න කියලා. තමන්ට යන්න බැරි එක වෙනම කතාවක්. විලාවක් නැත්නම් ඒක වෙනම කතාවක්. හරි හම්බ කරලා දෙන්න කෙනෙක් නැත්නම් ඒක වෙනම කතාවක්. එහෙම නෙවෙයිනේ කියන් තිබුණේ අනේ සාදු සාදු මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට අනේ ධර්මයට නමස්කාර වේවා. අනේ ශ්‍රාවක සංඝරත්නයට නමස්කාර වේවා. අනේ යන ඔය ඇත්තන්ටත් සියලු රැකවරණ සැලසේවා. අනේ මට පුළුවන් වෙලාවක මම බණ ටිකක් අහන්න යනවා. එහෙම නෙවෙන්න ඕනේ. දුෂ්ට කමට පින්වත්නි අර වචනේ ආවා කිව්වා තමයි. මොකද උනේ? පින්වත්නි ලංකාවේ අනුරාධපුර යුගයේ දවසක් රහතන් වහන්සේලා එක කැලෑපාරකින් වඩනකොට මේ අනුරාධපුරේ කිට්ටුව මිනිස්සෙක් මේ උදෙත් තානවා, හවසත් තානවා, රෑ බලනකොට රෑත් තානවා. ඊට පස්සේ සංඝයා කල්පනා කළා මේ කවුද මේ? ගිහින් ඇහුවා. අනේ මම මිනිස්සෙක් නෙමෙයි මම පෙරේතෙක් කිව්වා. මම මේ
කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. අනේ මම බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම වචනයක් කිව්වා. අනේ ඒ කර්ම විපාකෙ මට ආවා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ කුඹුර හාලා දීපන් කියලා වචනයක් පිට කළානේ. පින්වත්නි, ඒ බුද්ධ ශාසනෙත් අතහැරුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනෙත් අතහැරුණා. සාමත් සමහරලාට ඉන්නවත් දන්නේ නැහැ. දැන් ඉන්නට පේන්නේ නැතුවත් දන්නේ නැහැ පින්වත්නි. ඕ ඊට පස්සේ කියන මට මතක හැටියට මේ ඊට පස්සේ මම මෙතනින් චුත වෙලා නිරේ යනවා කියලා. එයාට ඒක පේනවා. බලන්න මේ සමහර අය මහා පව්කාර දේවල් රැස් කළාට පස්සේ දැන් සමහර අය හිතනෝනේ අම්මෝ ඔයාට එහෙනම් ඊළඟ ජීවිතෙත් පේනවා කියලා. ඒව පේන්නේ පින්වත්නි දුක ස්පර්ශ කරන්න මිසක සැප ස්පර්ශ කරන්න නෙමෙයි. ඒක මහා විශේෂ ඥානයක් නෙමෙයි එතකොට එයාට. ඒතර මේ දැක්ම ඇති වෙන්නේ එයාට හිතේ දුක දෝමනස්සෙම ගොඩන ගන්න අර කර්ම විපාකෙට. ඒ නිසා හිතන තරම් ලේසි නෑ පින්වත්නි බුද්ධ රත්නයත් එක්ක සෙල්ලම් කරන්න එපා. බුදු කෙනෙක්ගේ අවබෝධයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ශ්‍රාවක සංඝ රත්නයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔබේ අවිද්‍යාව සහගත මානසික ස්වභාවය ඔබ තීරුම් ගන්න ඕන. ඔබේ පටු හිතේ ස්වභාවය ඔබ ප්‍රමාණය ඔබ තීරුම් ගන්න ඕන. ඔබ කොතරම් සීලයක් වැඩූ කෙනෙක්ද? බලන්නේ බුදු කෙනෙකුගේ චරිතෙත් එක්ක බලන්නේ තමන්ගේ ජීවිතේ බලන්නේ දැන් රම්මේ සුරම්මේ සුබ මාලිගා තුල ඉඳලා ගිහිගේ අතහරින්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරා ගන්න කොතරම් සංසාරේ මහා ගුණ කඳක් පුරුල්ලද්ද මහා සීලස්කන්ධයක් කොතරම් පුරුදු කළාද? දාන පාරමිතාව ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒ ඉවසීමේ කරුණා මෛත්‍රී මුදිතා උපේක්ෂා ප්‍රඥා ගෘහගෙදර වාසය කර ඉඳිද්දිමයි ජාති ජරා ව්‍යාධි මරණ සිහි වෙලා යෞවන මදයෙන් ජීවිත මදයෙන් ආරෝග්‍ය මදයෙන් නැතුව හිටිය කියන්නේ ගෘහ ජීවිතේ. එවන් ආශ්චර්ය චිත්ත සංතානයක් දරාගත්තු උත්තමයෙක් මනින්න අපි කවුද? එවන් ආශ්චර්ය වූ චිත්ත සංතානයකට පාරමී බලයෙන් ගොඩනැගිච්ච චිත්ත සංතානයකට අවබෝධ වෙන දේ ප්‍රමාණ කරන්න යන්න අපි කවුද? එවන් මහෝත්තමී පිළිසරණ කරගෙන ගිහිගේ අතෑරපු රජ කුමාරවරු සිටු කුමාරවරු අද අපි වගේ ඉන්නවා වගේ නෙමෙයි හිටි පින්වත්නි. ගස් සෙවන ඇසුරු කරගෙන ගල් ගුහා ඇසුරු කරගෙන තුන් සිවුර විතරක් දරාගෙන තුන් සිවුර දරාගෙන පාත්‍රයේ දෝත දරාගෙන ගයක් ගාන ගිහිලා සාපලද්දෙක් වගේ ලද දේවල් මේ වළඳමින් ජීවත් වෙච්ච ඉතාමත් සරල අල්පේච ජීවිත ගත කරපු ඉවන් කල්පනා කරලා බලන්න. ඒ මානසික ශක්තිය, ඒ ඉවසීම, ඒ නුවණ, ඉවන් උදාර පිරිසක් එතකොට ශාස්ත්‍රුන් වහන්සේ සරණ කරගෙන ඊයේ හිටියේ අවබෝධ සරණ කරගෙන. ඉවන් උත්තම පිරිසක් මනින්න අපි කවුද? ඒ නිසා පින්වත්නි මේ තෙරුවන් එක්ක සෙල්ලම් කළොත් පින්වත්නි පුංචි වචනේ ඇති Tamanට. සමහර මේ ජීවිතේම සමහරට තමන් විහාරස්ථාන වලට යනවා තියෙනවා ඇති. සංඝයත් ඇසුරු කරනවා ඇති. බණ අහන්න හිතෙන්නේ සමහර අයට. සමහරට පෙර පුරුද්ද වෙන්න පුළුවන්. ධර්මයට ද්වේෂ කළා. සමහර අය ඉන්නෝ දන් දෙන්න යනවා වටින් කැරකිලා සංඝය බැහැ දකින්නේ නැහැ. සංඝයාට සසරේ නිඳා කරලා. සමහර අය ගාවට අපිත් එක්ක කියලා තියෙන සමහර තරුණ දරුවෝ බුදු පිළිම ගාවට ගියාට පස්සේ අසභ්‍ය දර්ශන පේනවලු. අසභ්‍ය සිතිවිලි ඇති වෙනවලු. බුදුරුන්ට සසරි ගරහලා. ඒ නිසා පින්වත්නි මේ හිතන තරම් සුළුපටු සරණක් නෙමෙයි මේ තෙරුවන් සරණ කියන්නේ. වෙන සරණක් නැහැ මේ ලෝකේ. සියලු දුක් දුරු කරන වෙන සරණක් නැහැ. ඉතින් සියලු දුක් දුරු කරන සරණම වරද්දව ගත්තොත් කාටද වරදින්නේ? Tamanට. ඉතින් ඒ නිසා පින්වත් මේ ලැබෙන උදාාර මනුස්ස ජීවිතේ මෙච්චර සුන්දර නිර්මල පිවිතුරු දහමක් ඇසෙද්දී ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාාර අවබෝධය ගැන හිත පහදව ගන්න වාග්ය උදා වෙලා තියෙද්දී තමන්ගේ ජීවිතේ වරද්ද ගන්න එපා. නැසෙන්න එපා. සරණක් කරගන්න. පිහිටක් කරගන්න. ආරක්ෂිත භූමිය කරගන්න.
ආරක්ෂිත දූපතක් කරගන්න. ඒ උදාර ගුණේ පුරන්නට මේ පින්වත් සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 314/6 අංක 220 බණ්ඩාරගම මීගලාවෙන් ලිපිනේ පදිංචි පින්වත් තිලකා ඉදිරිසිංහ දිසානායක මහත්මිය විසින්. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයාට මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් හතර සුරකින සම්බුදු සසුන සුරකින සත්පුරුෂ සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට සත්පුරුෂ මහා සංඝරුවනට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින 2018 පළවෙනි මාස 11 වන දින එනම් මීට වසර 4කට පෙර මිය පරලොව ගිය පළවෙනි මාසේ 30 වන දිනට 2022 පළවෙනි මාස 31 වන දිනට 70 වන ජන්මදිනය සමරන විශ්‍රාමලත් මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරී ඩී.එම්. ටිකිරි බණ්ඩාර ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොවගේ විශ්‍රාමලත් සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරී ඩී.එම්. ටිකිරි බණ්ඩාර මහත්මයා එතුමා නමින් මිය පරලොවගේ වෛද්‍යාචාර්ය ඩී.එච්.එම්. මුදියන්සේ පියාණන් ඒ.එම්. රන්නිතනා පින්බර මෑණියන් තිලකා ඉදිරිසිංහ දිසානායක මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඩී.එම්. හේතුහාමි පියාණන් එස් ඇසලිනා නෝනා මෑණියන් ඇතුළු මිය පරලොවගේ දෙමව්පියන් ගුරුවරුන්ට සහෝදර සහෝදරියන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ මීගලාව නිවසේ පදිංචි පින්වත් තිලකා ඉදිරිසිංහ දිසානායක පින්බර මාතාවට ඊළඟට රුවන් රුක්මන් පැතුම් හර්ෂණ යන පුතුන්ටත් දේවී සේපාලිකා රේණු කුමුදු නිලංගී යන දේනිවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දෙවිඳු පසන් පබසර පැහැසරණී සෙනුදී තරුලි අයුනි විතුන් යන දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍යානුභාව බලයෙන් දෙවියන්ගේ දේවානුභාව බලයෙන් තුනුරුවනි අනන්ත ආශිර්වාදයෙන් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.